Okay, children. Next, we have to discuss the components of the blood. Okay, blood. What can you say about the blood? මොකක්ද ඔයාලට රුධිරය කිව්වහම කියන්න පුළුවන්? Yes, it is a red color fluid. Just it. ඒක රතු පාට තරලයක්. Oh, ඒක රතු පාට තරලයක් තමයි. But do you know there are a lot of components in this blood fluid? Okay, in this picture you can see many things, many components in this blood fluid. මේ රුධිර තරලයේ තියෙන දේවල් මොනතරම්ද කියලා මෙන්න මේ රූපයෙන් ඔයාලට හොඳට පැහැදිලි වෙනවා. බලන්න අපිට රතු පාටට පෙවුනට ඒක නිකම්ම නිකන් රතු පාට තරලයක් දියරයක් විතරක් නෙමෙයි. ඒකේ තියෙනවා දේවල් ටිකක්. Next, let's discuss about that. Children, when we centrifuged the blood and keep aside, the blood separate to two layers like that. In this picture, you can see that. ඒ මොකද්ද පුතේ මම කිව්වේ මේ රුධිරය ටික කේන්ද්‍රාභිසරණයට ලක් කළ විට ඒ කියන්නේ කේන්ද්‍රාභිසරණයට ලක් කරලා නිශ්චලව තැබුවාම රුධිරය ටික මෙන්න මේ දෙවෙනි මේ ඔයාලට පේන රූපයේ විදිහට මේ ස්තර දෙකකට වෙන් වෙලා පේනවා බලන්න කේන්ද්‍රාභිසරණය කියන්නේ ඒක එක ලක්ෂයක් වටා වේගයෙන් රුධිරය ටික කරකැවීමට ලක් කිරීම. This red color part we call corpuscles. දේහාණු. මේ ඔයාලගේ මෙතන තියෙන පරීක්ෂණ නල දෙකේ දෙවෙනි පැත්තේ ඔයාලගේ right side එකේ තියෙන ස්තර දෙකෙන් පේන එකෙන් යටම තියෙන්නේ corpuscles. ඒ කියන්නේ දේහාණු. රුධිරයේ තියෙන ඝන කොටස solid state ටික. 45% of blood is consist of corpuscles. පුතේ සම්පූර්ණ රුධිරයෙන් 45ක් විතර මෙන්න මේ දේහාණු කොටසට. එහෙම නැත්නම් ඔය දියරමය කොටස නෙවෙයි. ඒ රුධිරයේ තියෙන අර කලින් පික්චර් එකේ දැක්කා වගේ අර ඝන සෛල ඒ ටික ඒ ඝන කොටස් ටික ඔක්කොම 45ක් විතර තියෙනවා. The white color ඔය white color එහෙම නැත්නම් yellow color කහ පැහැයෙන් උඩින්ම තියෙන්නේ blood plasma. ඒ කියන්නේ රුධිර ප්ලාස්මාව. ඒ කියන්නේ රුධිරයේ තියෙන වතුර කොටස. එහෙනම් ඔයාලට පැහැදිලි රුධිරයේ තියෙනවා රුධිර සෛල ඒ වගේ රුධිර මොනවද අපි කියලා බලමු. ඒ ඝන කොටසයි දියරමය කොටසයි. එහෙනම් මේ දියරමය කොටස මෙන්න මේ blood plasma එක 55% يعني 55ක් සමන්විත වෙනවා. Now let's see what are the types of corpuscles. Look at this picture well. This is chart. This is a chart. Blood component chart. You can see 45% of blood is consist of corpuscles. 45%ක්ම රුධිරයේ සමන්විත වෙන්නේ රුධිර දේහාණු. ඒ කියන්නේ solid කොටස, ඝන කොටස. 55% of blood is consist of blood plasma. 55%ක්ම රුධිරයෙන් අඩංගු වෙන්නේ රුධිර ප්ලාස්මාව. It's a liquid part. Now you can see the corpuscles can be divided into 3 parts. What are they, children? First one is red blood cells. ඒ කියන්නේ corpuscles. ඒ කියන්නේ දේහාණුත් ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. ඒ කියන්නේ දේහාණු වර්ග තුනක් තියෙනවා. එකක් රතු රුධිර සෛල. ඒකටම අපි කියනවා erythrocytes. Next one white blood cells. සුදු රුධිර සෛල. ඒකට අපි කියනවා leukocytes. Third one platelets. රුධිර පාටිකා. Then plasma. රුධිර ප්ලාස්මාව බලන්න it consists of water soluble things, water insoluble things. ජලය ඊළඟට ජලයේ දියවන දේවල් ඒ කියන්නේ gases, nutrients, some nutrients, waste things. ඒ කියන්නේ අර අපේ ශරීරයේ නිපදවන අපද්‍රව්‍ය වර්ග, වායු වර්ග, පෝෂක කොටස්, ජලයේ දියවන කොටස්.
water insoluble things කියන්නේ lipids ඒ කියන්නේ පෝෂ්‍ය පදාර්ථයක් වෙන ලිපිඩ අංශු ජලයේ දිය වෙන්නේ නැහැ. ඊළඟට some elements සමහර මූලද්‍රව්‍ය තියෙන ජලයේ දිය වෙන්නේ නැහැ. මෙන්න මේ ලේවල් තමයි රුධිරයේ සමන්විත වෙන්නේ. In this figure you can see red blood cells. මෙන්න මේ රූපෙන් ඔයාලට පේන්නේ රතු රුධිර සෛල. Look at the shape of that cells. බලන්න ඒකේ හැඩය. This shape we call biconvex shape. මෙන්න මේ හැඩයට කියනවා ද්වි උත්තල හැඩය කියලා. This red blood cells red in color. මේ රතු රුධිර සෛල රතු පාටයි. The reason for it containing hemoglobin. It's a red pigment. මේ රතු රුධිර සෛලවල රතු පැහැයට හේතු වෙන්නේ hemoglobin කියන වර්ණකය තියෙන නිසා. දැන් ඔයාලා දන්නවා the green leaves are green in color because of the chlorophyll pigments. Like that, red blood cells are red in color because of the hemoglobin. You know, various colors of blood in various animals are different. විවිධ සත්තුන්ගේ විවිධ රුධිර වර්ණ වෙනස්. දැන් කැරපොත්තා කොක්‍රෝච් ගත්තාම එයාගේ white color සුදු පාටයි. ඒකට හේතුව වෙනත් රුධිර වර්ණයක් තියෙනවා. වර්ණකයක් තියෙනවා මයොග්ලොබින් කියලා. වෙනත් රුධිර වර්ණකයක් තියෙනවා. ඊළඟට ඉස්සා දැල්ල වගේ ගත්තොත් නේද? prawns ලගේ blue color නිල් පාටයි. ඒකටත් ඒ හේතුවක් තියෙනවා. වෙනත් වර්ණකයක්. ඔය වගේ ඒකට reason එක තමයි various colors pigments අඩංගු වීම. Then the function of the red blood cells is transporting oxygen and carbon dioxide. That means transporting gases. Mainly oxygen transports by the red blood cells. මේ රතු රුධිර සෛලවල කාර්යය තමයි වායු හුවමාරුව. gas exchange වායු පරිවහනය. හරිද? Basically oxygen and carbon dioxide. And also the highest percentage of blood cells consist of red blood cells. ඒ වගේමයි රතු රුධිර සෛල තමයි වැඩිම ප්‍රතිශතයකින් අඩංගු වෙන්නේ රුධිරය තුල. ඒ කියන්නේ රුධිර සෛල වලින් රතු රුධිර සෛල තමයි වැඩිම. Look at this picture. These blood cells are larger than the red blood cells. මේවා මේක දිහා බලන්න මේ පින්තූරේ තියෙන රුධිර සෛල වර්ගයේ රතු රුධිර සෛල වලට වඩා ටිකක් විශාලයි. These types of blood cells are called white blood cells. මේවට තමයි කියන්නේ සුදු රුධිර සෛල කියලා. මේවා ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. The percentage of white blood cells is less than the red blood cells. රතු රුධිර සෛල වලට වඩා සංඛ්‍යාව ටිකක් අඩුයි white blood cells වල. The function of these white blood cells is destroying germs. That means protecting our body from the germs. මේ රතු රුධිර සෛල වගේමයි සුදු රුධිර සෛලත් අපිට ඉතා වැදගත්. සුදු රුධිර සෛල වල කාර්යය තමයි අපේ දේහය විෂ බීජ වලින් ආරක්ෂා කිරීම. නැත්නම් විෂ බීජ විනාශ කිරීම. By producing antibodies. ප්‍රතිදේහ නිපදවමින් තමයි මේ දේ කරන්නේ. Here you can see the types of white blood cells. මෙන්න මේ රූපෙන් ඔයාලට පේනවා සුදු රුධිර සෛල වර්ග. Children, there are 5 types of white blood cells. පුතේ සුදු රුධිර සෛල වර්ග 5ක් තියෙනවා. ඒවා තමයි they are neutrophils, eosinophils, basophils, lymphocytes, monocytes. In this figure you can see very well neutrophils, neutrophil, eosinophils, basophils, lymphocytes, vasocytes, monocyte. These 5 types of white blood cells again divided into 2 parts. මෙන්න මේ සුදු රුධිර සෛල වර්ග පහ ආපහු කොටස් දෙකකට බෙදෙනවා. granuled and non-granuled කියලා. කණිකාමය සහ කණිකාමය නොවන සුදු රුධිර සෛල. මෙතන මේ පින්තූරයේම ඔයාලට පේනවා කණිකා තියෙන
සුදු රුධිර සෛල ටික ඔයාලට හොඳට පේනවා කණිකා තියෙන ටික බලන්න. neutrophils, eosinophils, basophils. You can see some granules inside of these white blood cells, and when you see lymphocytes and monocytes you can't see the granules. ඔයාලට lymphocyte සහ monocyte කියන ඔය blood cells දෙක බැලුවාම එතන කණිකා නැහැ කියලා පේනවා. You can learn further about these types of blood cells and blood and heart and whole blood circulatory system in the grade 11. 11 වසරේදී ඔයාලට පුළුවන් මේ ගැන තවදුරටත් ඉගෙන ගන්න. Here you can see platelets. මේ තියන්නේ රුධිර පට්ටිකා platelets. There is a certain amount of platelets in our body, but this amount gradually decreases when you get some diseases. ඔයාලට සමහර රෝග වැළඳුනහම අපේ දේහයේ තියෙන මෙන්න මේ රුධිර පට්ටිකා ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. Okay. Now can you tell me some diseases like that? ඔයාලට පුළුවන්ද කියන්න ඒ වගේ රෝග ටිකක්. මම කියන්නම් ඩෙන්ගු වෛරස්. Next leptospirosis. ඒ කියන්නේ මී උණ. ඩෙන්ගු සහ මී උණ හැදුනහම වගේ රෝග හැදුනහම මේ platelet amount එක ටක් ගාලා බහිනවා. The function of platelets is helping to blood clotting. රුධිර කැටි ගැහිීමට උදව් වෙන එක තමයි පට්ටිකාවල කාර්ය වන්නේ. Now I think you could get an idea about the corpuscles of the blood. රුධිර දේහාණු සම්බන්ධව ඔයාලට දැනුම ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. Let's see about the blood plasma. I told you earlier blood plasma consists of water and water soluble things and water insoluble things. The function of the blood plasma is transporting substances. What are these substances? මොනවද මේ blood plasma එකෙන් blood plasma එකේ කාර්යය මොකක්ද කිව්වේ? ද්‍රව්‍ය පරිවහනය. ඒකනේ දියරමය කොටස. එහෙනම් ද්‍රව්‍ය පරිවහනය transporting substances. Now we should know what are these substances. මොනවද මේ පරිවහනය වෙන ද්‍රව්‍ය? Now you know digestive products, excretory products. ඒ කියන්නේ ජීර්ණ ඵල. ඒ කියන්නේ පෝෂක කොටස්. ඒක එහෙමම ලියන්න ඕනේ නැහැ. Nutrients එහෙම ලියුවන් ඇති. Nutrients, excretory products ඒ කියන්නේ බහිස්රාවීය අපද්‍රව්‍ය, urea, uric acid ඒවා. ඊළඟට hormones, proteins, enzymes, gases අන්න මෙන්න මේ දේවල් තමයි හෝමෝන, ප්‍රෝටීන, එන්සයිම, වායු වර්ග, පෝෂක කොටස්, බහිස්රාවීය අපද්‍රව්‍ය මෙන්න මේ දේවල් ප්‍රවාහනය පරිවහනය කිරීම තමයි blood plasma එකේ කාර්ය වන්නේ. Now the components of blood කියන කොටස මෙතනින් අවසන් වෙනවා. Components of blood part is finished. Now I think you could get an idea about that. Okay children, now I'm going to tell you the answers for the questions related to this part. Components of the blood කියන part එකට අදාළ questions වලට උත්තර කියන්න තමයි දැන් යන්නේ. Look at the number 17. Question number 17. Divide the blood into components. රුධිරය එහි සංඝටක වලට බෙදන්න. As the answer, you have to draw the figure by looking at your textbook, page number 75, and draw the figure. අච්චු පුතේ 75 වෙනි පිටුවේ තියෙනවා පුතේ රුධිර සංඝටක වර්ග බෙදෙන chart එක. ඒක ඔයාලා අඳින්න ඒකට උත්තරේ විදිහට. Question number 17. What are the functions of the corpuscles? දේහාණු වල කාර්ය ලියන්න. What are the corpuscles types? Red blood cells, white blood cells, and platelets. You have to write the answers separately as functions of red blood cells and functions of white blood cells and the function of platelets. So now I will tell you the answers. Listen well and write down. Functions of red blood cells. First one, transporting gases. Vayu huwamaruwa. There is another function of red blood cells.
පුතේ රතු රුධිර සෛලවල තවත් කාර්යයක් තියෙනවා. Number 2, write down giving the red color for the blood. රුධිරයට රතු පැහැය ලබා දීම. In the brackets you can write because of the hemoglobin. වරහන් ඇතුලේ වලට ලියන්න පුළුවන් hemoglobin නිසා. Next one, the functions of white blood cells. සුදු රුධිර සෛලවල කාර්ය. What is the function? The answer is destroying germs. උත්තරය තමයි විස බීජ විනාශ කිරීම. If not, you can write protecting the body from germs. එහෙම නැත්නම් ඔයාට ලියන්න පුළුවන් ශරීරය විස බීජ වලින් ආරක්ෂා කිරීම. ඔය දෙකෙන් කොයි එකක් හරි ලියන්න. Next one, the function of platelets. පට්ටිකාවල කාර්ය. You can write platelets and the answer is helps for blood clotting. platelet වල කාර්ය තමයි රුධිර කැටි ගැහිමට උදව් කිරීම. helps for blood clotting. That's the answer for the 17th question. Now look at number 18. Then 18 වෙනි ප්‍රශ්නේ බලන්න. What is the function of blood plasma? රුධිර ප්ලාස්මාවේ කාර්ය කුමක්ද? Earlier I told you the function of the blood plasma is transporting materials. So the answer is transporting materials. ද්‍රව්‍ය පරිවහනය. In the brackets write down වරහන් ඇතුලේ ලියන්න what are these materials? මොනවද මේ ද්‍රව්‍ය කියලා. In the brackets write down gases, waste materials, nutrients, hormones, enzymes, etc. වරහන් ඇතුලේ ලියන්න පුතේ ඒ පරිවහනය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. බහිස්රාවීය අපද්‍රව්‍ය, වායු වර්ග, හෝමෝන, එන්සයිම, පෝෂක පදාර්ථ ඔය විදිහට ලියන්න. So this part is finished. In next video I will hope to discuss with you about blood transfusion රුධිර පාර විලයනය.